ආදරණීය දුවේ පුතේ දැන් මේ මොහොතේ මම ඔයාලට කියලා දෙන්නට යන්නේ අපේ මේ 10 11 දරුවන්ට විශේෂයෙන්ම වැදගත් වෙන ඒ වගේම ගොඩක් දරුවෝ විමසන විචාර පිළිබඳව විශේෂයෙන්ම පැහැදිලි කරලා දෙන්නට. ඒ වගේම විචාරයක් කොහොමද නිවැරදිව ලියන්නේ? ඒ වගේම විචාර ලියන ආකෘතියක් තියෙනවා නම් ඒක මොකද්ද? ඒ පිළිබඳව මම පැහැදිලි කරලා දෙන්නට යම් උත්සාහයක් දරනවා. මම හිතනවා ඒක අපේ 10 වසර 11 වසර සියලුම දරුවන්ට ඒක වැදගත් වෙයි. ඒ නිසා අපි පළවෙනියෙන්ම ප්‍රශ්න පත්‍රයක අපට විචාර කොහොමද එන්නේ කියන එක අපි පොඩ්ඩක් බලලා ඉමු. මේ මම අරගන්නේ 2019 බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළමු වාර ඇගීම සිංහල ප්‍රශ්න පත්‍රය 10 ශ්‍රේණිය. ඒතර මේ 10 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රයේ කියන්නේ 2019 පළමු වාර සිංහල ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි පත්‍රය. කියන්නේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ මෙන්න මේ 3 වෙනි පත්‍රය. මේකට පැය දෙකක් හිමිවන බව මේ වන විටත් ඔබ දන්නවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ අපි යනවා ඉදිරියට මෙන්න තියෙනවා 3-4 ප්‍රශ්න වලට වචන 150 200ත් අතර විය යුතුය කියලා තියෙනවා. හරිද? එතකොට බලන්න 3 වෙනි ප්‍රශ්නය දීලා තියෙනවා ඊට පස්සේ නැතහොත් කියලා දීලා තියෙනවා නැවත ප්‍රශ්නයක් දීලා තියෙනවා 3 වෙනි ප්‍රශ්නය එක්තරා විදිහකින් තෝරා ගැනීමක් අපිට කරන්නට තියෙනවා. ඒ වගේම 4 වෙනි ප්‍රශ්නයත් ඒ විදිහටම දීලා තියෙනවා ඊට පස්සේ නැවත නැතහොත් කියලා දීලා තියෙනවා නැවතත් තවත් වෙනත් ප්‍රශ්නයක් දීලා තියෙනවා. එතකොට මෙන්න මේ 3 සහ 4 ප්‍රශ්න 3 හා 4 ප්‍රශ්න වලින් අපි එක්ක තෝරගන්නට ඕනේ මෙන්න මේ කොටස තෝරගෙන අපි පිළිතුරු සපයන්නට ඕනේ. එහෙමත් නැත්නම් මෙන්න මේ කොටස තෝරගෙන අපි පිළිතුරු සපයන්නට ඕන. ওই දෙකෙන් එකක්. පැහැදිලිද? එක්ක මේ කොටස එහෙම නැත්නම් මේ කොටස. මෙන්න මේ නැතහොත් කියන එකෙන් තමයි ඒක වෙන්නේ. එතකොට මේ 3 වෙනි ප්‍රශ්නයට ඔබට ලකුණු 15ක් හිමි වෙනවා. මේ 3 වෙනි ප්‍රශ්නය යටතේ තියෙන විචාර ප්‍රශ්නයට ඔබට ලකුණු 15ක් හිමි වෙනවා. ඒ ලකුණු 15 ලැබෙන විදිහත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. කෙටියෙන් මොකද ආපහු දවසක අපි මේ ලකුණු 15 විචාරයක් කොහොමද ලියන්නේ කියන එක පිළිබඳව අපි වැඩිදුර කරුණු පැහැදිලි කරගන්නවා තව ඉදිරියට ලකුණු 15ක විචාරයක් කොහොමද ලියන්නේ කියන එක. නමුත් මම తాවකාලිකව කෙටියෙන් කියන්නම් ලකුණු 15 විචාරයකට ඔබට ලකුණු ලැබෙන්නේ කොහොමද? ඔබ අපි හිතමුකෝ තෝරගන්නවයි කියලා මෙන්න මේ පළවෙනි කොටස මෙන්න මේ කොටස. ඒකේ තියෙනවා 550 ජාතක කතා කරුවා උම්මග්ග ජාතකයේදී මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමේ ප්‍රකාශ කිරීමට සමත් වන්නේ කොටස කේවට්ටයාගේ යුද උපක්‍රම ව්‍යර්ථ කිරීමට විවිධ උපක්‍රම භාවිත කිරීමේ හැකියාව. ඊළඟට කොටස උපායශීලීව සුදුසු පරිදි sannivedana උපක්‍රම යොදා ගැනීමේ දක්ෂතාව නිසාය. එක් කොටසකට උදාහරණ දෙක බැගින් ගෙන පැහැදිලි කරන්න කියලා කියනවා. එතකොට මෙතන සමහර දරුවෝ හිතනවා මෙහෙම ආයන්න කියලා දුන්නාම අපි ලියන්නට ඕනේ මේ අයන්නට විතරයි කියලා. සමහරක් අය හිතනවා නෑ අපි සමහරක් දරුවෝ හිතනවා අපි විචාර දෙකක් ලියන්න ඕනේ කියලා. නෑ එහෙම නෑ. ඔබ ලියන්නට ඕනේ තනි විචාරයක්. තනි විචාරයක් ලියන්නට ඕනේ. නමුත් මෙන්න මේ කියන අයන්නට උදාහරණ දෙකකුයි ආයන්නට උදාහරණ දෙකකුයි සමස්ත උදාහරණ 4ක් ඔබ ඉදිරිපත් කරන්නට ඕන. එතකොට ලකුණු ලැබෙන්නේ කොහොමද? ලකුණු ලැබෙන්නේ මෙන්න මේ කොටසේ උදාහරණ දෙකට ලකුණු 2යි කොටසේ උදාහරණ දෙකට ලකුණු 2යි. එතකොට සමස්ත උදාහරණ 4ට ලකුණු 4යි. එම උදාහරණ විස්තර කිරීමට ලකුණු 11යි. එතකොට උදාහරණ 4ට ලකුණු 4යි උදාහරණ විස්තර කිරීමට ලකුණු 11යි සමස්ත ලකුණු 15යි. සමස්ත ලකුණු 15යි. එතකොට
විචාරයක් කියන්නේ මොකද්ද? ඒකත් පැහැදිලි කරගන්න එපේ. විචාරය කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට කියනවා විමසා බැලීම. අපිට සරලවම කියන්න පුළුවන් විචාරයට ලක් කිරීම. එහෙම නැත්නම් විචාරය කිරීම කියලා කියන්නේ විමසා බැලීම කියන අදහස. මේ විමසා බැලීම. මොනවද විමසලා බලන්නේ? අපිට දෙනවා යම්කිසි මාතෘකාවක්. එතකොට මේ මාතෘකාව යටතේ දීලා තියෙන ඒ කියන කරුණ සත්‍යද අසත්‍යද කොහොමද මොකද්ද කියන එක අපි විමසා බැලීමක් තමයි අපේ ਵਿਚාරය හරහා අපි සිදු කරන්නේ. සමහර දරුවෝ අහනවා සර් මේවා රචනා වගේ දෙයක්ද? 10 වසරේදී හිස්සිස්සෙල්ලාම එන ඔයාලා සමහරක් වෙලාට අහනවා සර් මේවා රචනා වගේද? ඔව් කෙනෙකුට කියන්න පුළුවන් සරලවම මේවා ලියවෙන්නේ රචනාමය ආකෘතියකට. රචනාමය ස්වරූපයෙන් ලියවෙන්නේ. එතන රචනාමය ස්වරූපයෙන් ලියවෙන්නේ. හැබැයි මේවා රචනාවලින් වෙනස් වෙන්නේ හැම මොහොතකම අපි ඉදිරිපත් කරන කරුණු වලට අදාළ උදාහරණ උපුටා ගැනීම අපි අපේ පාඩමෙන් හැම මොහොතකම ඉදිරිපත් කරන්නට වෙනවා. පැහැදිලි කරගන්න විචාරයේ තියෙන වෙනස, ඒ කියන්නේ දැන් රචනා සාමාන්‍යයෙන් ඔබ ලියලා තියෙනවානේ රචනා. එතකොට ඒ රචනාවල සහ මේ විචාරයේ තියෙන වෙනස තමයි අර හැම කියන්නේ විචාරවල හැම මොහොතකම අපි ඉදිරිපත් කරන කරුණට අදාළව අපි උදාහරණ හැටියට උපුටා ගැනීම ඉදිරිපත් කරන්නට සිද්ධ වෙනවා. තේරුණාද? එතකොට මේ අපොස සාමාන්‍ය පෙළ වේවා අපොස උසස් පෙළ වේවා විශ්වවිද්‍යාල මට්ටමින් නෙමෙයි. නමුත් අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ වලදී විශේෂයෙන්ම දරුවන්ගේ මේ මතක ශක්තිය මැනබැලෙන ආකාරයේ විභාග ක්‍රමවේදයක් තමයි තවමත් අපිට තිබෙන්නේ. ඒ නිසා දරුවන් හැම මොහොතකම පීඩාවටපත් වෙන, දරුවන් හැම මොහොතකදීම විමසන දෙයක් තමයි සර් මේ විචාර ලියන්න මේ පාඩම් වල තියෙන මේවා කටපාඩම් කරගන්නට ඕනේද? ඔව් කටපාඩම් කරගන්නට මතකයේ තබා ගන්නට ඔබට සිද්ධ වෙනවා. එතකොට උදාහරණයක් හැටියට සතරකන් මන්ත්‍රණය ගත්තොත් එහෙම සතරකන් මන්ත්‍රණයේ තියෙන පිටු 16ම අපිට මතකයේ රඳවා ගන්න බෑනේ කටපාඩමේ. ඒ නිසා විචාරවලට අත්‍යවශ්‍යම විචාරවලට නිරන්තරයෙන් යෙදෙන විචාරවලට බොහෝ දුරට එන උපුටා ගැනීම උද්ෘතයන් ගණනාවක් ඔබ කටපාඩමින් තබා ගන්න එක ඔබට විචාර ලිවීමේදී පහසුවක් වෙනවා. පැහැදිලිද? දැන් ළමයි නිතරම පීඩාවටපත් වෙන ළමයි නිතරම අහන දේ තමයි මේ උපුටා ගැනීම අපි ඒ විදිහටම ලියන්නට ඕනේද? ඒවා වෙනස් වුණොත් අපිට ලකුණු ලැබෙන්නේ නැද්ද? මේ ආදී වශයෙන් විවිධාකාරයෙන් විමසනවා. එතකොට දරුවනේ කියන්න තියෙන එකම දේ තමයි ඔබ හැකිතරම් උත්සාහ කරන්නට ඕනේ ඒ උපුටා ගැනීම ඒ විදිහටම ලියන්නට. ඒක කරන්න දෙයක් නැහැ. ඒක තමයි කටුක යථාර්ථය. එතකොට අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා මේ තත්ත්වය පවතිනවා. ඉතින් අපි අද දවසේදී අපේ අවධානය යොමු කරන්නේ මේ ලකුණු 10ක විචාරයක් කොහොමද නිවැරදිව ලියන්නේ, ඒක කොයි පිළිවෙලකද ලියන්නේ කියන දේ පිළිබඳව. එතකොට දැන් මේ ප්‍රශ්න පත්‍රය දිහා බලාගෙනනේ අපි මේ ඉන්නේ. ඒ ප්‍රශ්න පත්‍රයේ බලන්න 4 වෙනි ප්‍රශ්නයටත් ඔබට ලකුණු 15 විචාරයක් ලියන්න සිද්ධ වෙනවා. දැන් ලකුණු 15 විචාර දෙකක් ඔබට විභාගයේදී ලියන්නට සිද්ධ වෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී. දැනට තියෙන විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතිය පිළිබඳව සැලකුවොත් ලකුණු 15 විචාර දෙකක් ලියන්න තියෙනවා. කාලය ඊටමත් පරිස්සමෙන් කළමනාකරණය කරමින් ඔබට මේ විචාර ලියන්නට සිදු වෙනවා. එක්තරා විදිහකින් මේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය 10 වසර 11 වසර ඔබ වාර විභාග වලට මුහුණ දෙන සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පැය දෙකක ඒ වගේම අවසානයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබ සිංහල විෂය යටතේ මුහුණ දෙන මේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය, ඒ කියන්නේ 3 වෙනි කොටස එක්තරා විදිහකින් කාලයත් සමග කරන්නා වූ ලොකු සටනක්. කාලය සමග කරන්නා වූ ලොකු සටනක්. කෙටියෙන්ම කියන්නම් ඔබ විචාර ලියන්න කොහොමද කාලය ඉතුරු කරගන්නේ කියන දේ. උදාහරණයක් හැටියට මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන පළවෙනි ප්‍රශ්නය දිහා පොඩ්ඩක් අවධානය යොමු කළොත් එහෙම ඔබට පෙනෙයි කෙටි ප්‍රශ්න ගණනාවක් දීලා තියෙනවා 1 සිට 10 දක්වා. නැවත ඒවා අණු කොටස් වලට බෙදලා තියෙනවා. එතකොට මේ විදිහට කෙටි ප්‍රශ්න සියල්ලම ගත්තොත් කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. මෙන්න මේ කෙටි ප්‍රශ්න 20 ඔබ විනාඩි 15ක පමණ කාලයකින් ලියා අවසන් කරන්නට ඕන. සමහර දරුවන්ට විචාර ලියන්නට කාලය මදි වෙන ප්‍රධානතම හේතුව තමයි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නය ලොකු ප්‍රශ්නාංක 1
ලොකු ප්‍රශ්නාංක 1 අණු කොටස් 10ක් තියෙනවා. නැවතත් ඒ අණු කොටස් දෙකට බෙදිලා සමස්ත ප්‍රශ්න 20ක් තියෙනවා. එතකොට සමස්ත ප්‍රශ්න 20ට ලකුණු 20යි. මෙන්න මේ ප්‍රශ්නයට ලොකු වෙලාවක් ගන්නවා. එතකොට විචාර වලට ලියන්නට ඔබට කාලය මදි වෙනවා. ඒ නිසා මම ඔබට දෙන උපදේශය තමයි හැකිතරම් ඉතාමත් ඉක්මනින් මේ පළවෙනි ප්‍රශ්නය ඔබ ඉවර කරන්නට ඕනේ. උපරිම වෙලාව විනාඩි 15කට සීමා කරන්න මේ පළවෙනි ප්‍රශ්නය. විනාඩි 15කට. ඔබ හොඳට පාඩම් කරලා පාඩම් අධ්‍යයනය කරලා යනවනම් විශේෂයෙන්ම සාහිත්‍ය සංග්‍රහය පොතේ කහපාට පිටු සාහිත්‍ය සංග්‍රහය පොත පෙරලෙනකොට ඔබට පෙනෙයි හැම පාඩමකටම මුල තියෙනවා කහපාට පිටු. මේ කහපාට පිටුවල තියෙන විශේෂ කරුණු අනිවාර්යෙන්ම ඔබ පාඩම් කරගෙන යනවනම් ඔබට මේ පළවෙනි ප්‍රශ්නය විනාඩි 15කින් ලියා ගන්න බැරි වෙන්නේ නැහැ. තේරෙනවද? පාඩම් නොකර යන කෙනෙකුට මෙන්න කල්පනා කර කර කාලය මරන්නට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ පාඩම් කරලා සූදානම් විභාගයට යන දරුවෙකුට විනාඩි 15කින් මේ පළවෙනි ප්‍රශ්නය කරලා ඉවර කරන්න පුළුවන්. තව කීයක් ඉතුරුද? පැයකුත් විනාඩි 45කුත්. දෙවෙනි ප්‍රශ්නයට යනවා. දෙවෙනි ප්‍රශ්නයේ අණු ප්‍රශ්න 5යි. පේනවා ඇති මං හිතන්නේ මම මේ තිරේ ඔබට පෙන්වනවා. දෙවෙනි ප්‍රශ්නය අණු ප්‍රශ්න 5යි. ඒ අණු ප්‍රශ්න 5ත් නැවත ආදී වශයෙන් තවත් කොටස් දෙක බැගින් කොටස් දෙකකට බෙදිලා තියෙනවා. එතකොට ඇත්තටම ගත්තොත් මෙතනත් ප්‍රශ්න 10ක් තියෙනවා. අණු ප්‍රශ්න 10ක් තියෙනවා. එතකොට මේ අණු ප්‍රශ්න 10ත් ආදර දුවේ පුතේ ලකුණු 20ක් ලැබෙනවා. මේ අණු ප්‍රශ්න 10ත් ඔබ විනාඩි 15කින් අනිවාර්යයෙන්ම කරගත යුතුයි. ඉවර කළ යුතුයි. බැරිම තැනක් තිබුණොත් ඒක තියන්න. එතන පැලවෙන්න එපා. අපේ භාෂාවෙන් කියනවා නම්. විශේෂයෙන්ම අපේ ගැහැණු දරුවෝ සමහරක් වෙලාවට මොකක් හරි තේරෙන්නේ නැති ප්‍රශ්නයක් ආවම එතනම ඉන්නවා. එතනම රැඳි රැඳි ඉන්නවා. එතනින් එහාට යන්නෙම නෑ ඉතුරු ප්‍රශ්න වලට. එහෙම කරන්නට එපා. තේරුණාද? සමහරක් වෙලාවට මෙතන තියෙන සියලුම ප්‍රශ්න ඔබට සාර්ථකව පිළිතුරු ලියන්න බැරි වුණත් එකක් දෙකක් හරි අමාරු ඒවා තියෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. ඒ නිසා පැලවෙලා ඉන්න එපා. මුල් ඇදලා ඉන්න එපා. කරගෙන යන්න. විනාඩි 15යි. ලකුණු 20යි. එතකොට අපිට තව පැය කීයක් ඉතුරුද? පැයකුත් විනාඩි 30කුත් ඔන්න අපිට තව ඉතුරුයි. නැවත කියනවා නම් පළවෙනි ප්‍රශ්නයට විනාඩි 15යි, දෙවෙනි ප්‍රශ්නයට විනාඩි 15යි. පැය දෙකෙන් ඔන්න දැන් පැය භාගයක් අපි වෙන් කරලා තියෙනවා මෙන්න මේ පළවෙනි ප්‍රශ්නයටයි දෙවෙනි ප්‍රශ්නයටයි. පැහැදිලිද? අපිට තව ඉතුරු වෙලා තියෙනවා පැය භාගේ ඒවා 3ක්. නිකන් කල්පනා කරලා බලන්න පැය භාගේ ඒවා 3ක්. හරිද? ඒ කියන්නේ පැය එකමාරක් කියලා කියන්නේ පැය භාගේ කෑලි 3ක් අපිට තියෙනවා. ඒ පැය භාගේ කෑලි 3ෙන් අපිට අනිවාර්යෙන්ම විනාඩි 25ක් විනාඩි 30ක් උපරිම විනාඩි 30ක් අපිට කැප කරන්න සිදු වෙනවා මෙන්න මේ ලකුණු 15 විචාරයට. ලකුණු 15 විචාරයට ඔබ ඉලක්ක කරන්නට ඕනේ විනාඩි 30. ටයිම් කරන්නට ඕනේ ටයිම් කරන්නට ඕනේ විනාඩි 30. විනාඩි 30ට ටයිම් කරලා ලකුණු 15 විචාර ලියන්නට අපි කොහොමද ලියන්නේ කියලා ඉදිරි දවසකදී කතා කරමු. නමුත් දැනට මතක තියාගන්න මම කිව්වයි කියලා විනාඩි 15 විචාරයකට ඔබ උපරිම ඔබට දෙන්න පුළුවන් විනාඩි 30යි. ඒ විනාඩි 30 තුල ඔබ අනිවාර්යයෙන්ම මේ ලකුණු 15 විචාරය සකස් කරගෙන ලිවිය යුතුයි. විනාඩි 35ක් ගියොත් විනාඩි 40ක් ගියොත් සමහරක් වෙලාවට අනෙක් විචාරවලට ඒක බලපානවා. ඒ නිසා විනාඩි 30න් ලියන්නට ඔබ ගෙදරදී පුරුදු පුහුණු විය යුතුයි. මේ කාලයේදී අනිවාර්යයෙන්ම ඔබට කරන්න තියෙන වැඩේ ඔන්නෝකයි. ගෙදරදී පුරුදු පුහුණු වෙන්නට ඕනේ. ලකුණු 15 විචාරයක් කරන විදිහ ඉදිරි දවසකදී කතා කරන්නම්. එහෙම කරලා ඉවරුණයින් පස්සේ ඒකට පුරුදු වෙනකොට පළවෙනියම විචාරය ලියන්න පටන් ගන්න වෙලාව ලියනවා උඩ. වෙලාව උදේ 10:07යි කියලා ලියලා පටන් ගන්න. ඒ කියන්නේ විභාගෙදී ගිහිල්ලා එහෙම ලියන්නේ. නමුත් මේ ගෙදරදී ටයිම් කරද්දි ප්‍රැක්ටිස් කරද්දි උදේ 10:08යි වෙලාව කියලා උඩ ලියලා
විචාරය ලියාගෙන යන එක දිගට විචාර මාතෘකාවක්වත් ලියන්න අවශ්‍ය නැහැ. නිවැරදිව අංකේ දාන්න. මොකද විභාගෙදී ඔබ විචාර මාතෘකා ලියලා ඉන්නේ නැහැ. මේ විචාර මාතෘකා ලියලා ඉවර වෙලා විචාර ලියන්නේ නැහැ විභාගෙදී. ඒ නිසා නිවැරදිව අංකේ දැම්මා. කැමති නම් සතර කන්මන්ත්‍රණය කියලා වරහන් තුල ලිව්වා. ඒකත් හොඳයි. එහෙම ලිව්වනම් එහෙම ලියලා හෝ වේවා විචාරය ලියාගෙන යනවා. එතකොට විචාරය පටන් ගත්ත වේලාව දැම්මා උදේ 10:08යි. පෙරවරු 10:08 විචාරය ලියාගෙන ගියා ලකුණු 15 විචාරය. මෙන්න දෙයනේ වෙලාව 11යි කාලයි. සෑහෙන වෙලාවක් ගිහිල්ලා. ඇයි? යාළුවෝ දෙන්නෙක් කෝල් කරා. වතුර බොන්න නැගිටලා ගියා. ඊට පස්සේ තව කවුරු හරි ගෙදරට කවුරු හරි ආවා. ඔය ඔක්කොමත් එක්ක අන්තිමට විචාරේ ලියන්න ගියා පැය එකමාරක්. බෑ අසාර්ථකයි. කිසි කෙනෙක් කිසි දෙයක් ආවට බැලුවට අරවා මේවා කිසි දෙයක් බාධා කරගන්න නැතුව ගෙදර අයටත් කියලා තියන්න මෙන්න මම විචාරයක් ලියනවා කියලා බාධා කරන්නට එපා කියලා මොනම හේතුවක් නිසාවත් විචාරය ලියන්න වාඩි වෙච්ච තැනින් නැගිටින්න එපා. ෆෝන් එක අතට ගන්න එපා. ඒව නැතුව අදිෂ්ඨානය තමන්ට ආත්ම ශක්තියක් තියෙනවා නම් තමන්ට පෞරුෂත්වයක් තියෙනවා නම් තමන්ට පුළුවන්කම තියෙන්නට ඕන වෙලාව උඩින් ලියලා අඛණ්ඩව විචාරය ලියන්න ලකුණු 15. පළවෙනි අවස්ථාවේ විනාඩි 30ක් නෙවෙයි දෙයියනේ ගිහිල්ලා විනාඩි 50ක් කරන්න දෙයක් නැහැ කමක් නැහැ. පළවෙනි දවසෙන් එකපාරට ප්‍රාතිහාර්ය පාන්න බැහැනේ. ඊට පස්සේ දෙවෙනි දවසේ සමහරකට ඒ ਵਿਚාරයම ඕන්නම් පුළුවන් ඔබට ලියන්න. ඇයි දැන් හුරුවක් තියෙනවනේ. ඒ ਵਿਚාරෙම ලියන්න පුළුවන් සමහරකට. එහෙම ඒ ਵਿਚාරෙම ලිව්වොත් විනාඩි 50ක් යන්නේ ඕක විනාඩි 40කට අඩු කරගන්න පුළුවන්. විනාඩි 40කට. ඊට පස්සේ ඊළඟ දවසේ අර ਵਿਚාරෙ නෙමෙයි ඊට වඩා ටිකක් පහසු ਵਿਚාරයක් අරගෙන ලියන්න. අනිවාර්යෙන්ම අර විනාඩි 30 කාල රාමුවට ඔබට එන්න පුළුවන්කම ලැබෙනවා. විචාරය ලියලා ඉවරුණු සැනින් වෙලාව බලලා වෙලාව සටහන් කරන්න. වෙලාව සටහන් කරන්න. ඊට පස්සේ හදලා බලන්න ගාන මට කොච්චර වෙලාවක් ගිහිල්ලා තියෙනවද? අවසන් කළ වෙලාවෙන් ආරම්භක වේලාව අඩු කරලා මට විනාඩි කොච්චරක් ගිහිල්ලා තියෙනවද? 32ක් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැකිතරම් උත්සාහ කරන්න ඕනේ 30 සීමාවට එන්න. හැකිතරම්. පැහැදිලිද? ඔන්න විචාර ලියන්න වෙලාවට කලාවට විචාර ලියන්නට පුරුදු වෙන එක්තරා ශිල්ප ක්‍රමයක්. හරිද? ඉදිරියට අත්හදා බලන්න. හරිද? එතකොට ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 15 විචාර දෙකක් අපට එනවා ලියන්න. මම නැවත මතක් කරනවා. ලකුණු 15 විචාරයකට විනාඩි 30යි. ලකුණු 15 ඊළඟ විචාරයට විනාඩි 30යි. පැහැදිලි ඇති කියලා හිතනවා. හරිද? පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ අපි මේ අද දවසේ සාකච්ඡා කරන්නට යන මෙන්න මේ 5 6 7 කියන ප්‍රශ්න කෙරෙහි අපේ අවධානය යොමු කරමු. බලන්න දරුවනේ මෙතන තියෙනවා අර දැන් තුන්වෙනි ප්‍රශ්න අංකයේ යටතේ එන විචාරයේ ලකුණු 15යි. හතරවෙනි ප්‍රශ්න අංකයේ යටතේ එන විචාරයේ ලකුණු 15යි. ඊට පස්සේ 5 6 7 මෙන්න මේ 5 6 7 කියන විචාර වලට ඔබට ලැබෙන්නේ ලකුණු 10යි. එතකොට මේ 5 6 7 කියන මේ සියලු විචාර ඔබ ලිවිය යුතු නැහැ. මේ 5 6 7 කියන විචාර වලින් ඔබට වඩා පහසු එක විචාරයක් ඔබ තෝරාගත යුතුයි. තේරුණාද? එක විචාරයක් ඔබ තෝරාගත යුතුයි. බලන්න මම තෝරගන්නවා මෙන්න මේ 7 වෙනි විචාරය. ඒකට ලකුණු 10ක් ලැබෙනවා. අනිත් විචාර දෙක වගේම. බලන්න ජාතක කතා කරුවා හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව. ඒ කියන්නේ සිනහ උපදවන ලෙස ඒ වගේම එක්තරා විදිහකින් අර අපි කියනවා මේ උපහාස රසය ඇතිවන පරිදි මේ කේවට්ට බමුණාගේ චරිතය නිරූපණය කොට ඇත. උදාහරණ 3ක්වත් ඇසුරෙන් මෙම අදහස පැහැදිලි කරන්න. එතකොට ලකුණු 15 විචාරවලට එක කොටසකට උදාහරණ දෙක ගානේ උදාහරණ 4ක් ලියන්නට තිබුණා. නමුත් මේකෙදි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ උදාහරණ 3යි.
එතකොට උදාහරණ තුනක්වත් ඇසුරෙන් මෙම අදහස පැහැදිලි කරන්න කිව්වහම ඔබ වැඩිපුර ලියන්නට යන්න අවශ්‍ය නැහැ. උදාහරණ තුනක් දැක්වීම ප්‍රමාණවත්. මොකද මම කලින් කිව්වා වගේම කාලයත් සමග කරන්නා වූ ලොකු සටනක් මේ. ඒ නිසා උදාහරණ තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න කිව්වම ඒක ඒ විදිහට කරන්න. එතකොට උදාහරණ තුනට ලකුණු 3යි. ඒ කියන්නේ එක උදාහරණයකට එක ලකුණ ගානේ උදාහරණ තුනට ලකුණු 3යි. එම උදාහරණ විස්තර කිරීමට ලකුණු 7යි. උදාහරණ තුනට ලකුණු 3යි, උදාහරණ විස්තර කිරීමට ලකුණු 7යි. ඔහොම තමයි අපට නිර්මාණය වෙන්නේ මෙන්න මේ ਵਿਚාරයට ලකුණු ලැබෙන පිළිවෙල. පැහැදිලිද? ලකුණු 10 ਵਿਚාරයකට ලකුණු ලැබෙන්නේ එහෙමයි. එතකොට මේ ලකුණු 10 ਵਿਚාරයකට අපි වචන කොපමණ ප්‍රමාණයක් ලිවිය යුතුද? සාමාන්‍යයෙන් වචන 150ක් පමණ තිබීම සෑහේ කියලා තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. ඒ නිසා වචන 150කට පමණ ලිවීම ප්‍රමාණවත්. දැන් ඕගොල්ලෝ අහයි සර් වචන 150ක් පමණ ලියන්න නම් කොපමණ ප්‍රමාණයක් අපි ලියන්නට ඕනද? ඒක ඔබේ අත්තකුරු මතයි රඳා පවතින්නේ. තේරෙනවද? අත්තකුරු පුංචියට ලියන්නට එපා. පැහැදිලිව අත්තකුරු යම් ප්‍රමාණාත්මකව ලියන්න. ගෙදරදි ලියලා බලන්න වචන 150ක් 200ක් වගේ වචන ප්‍රමාණයක් එන්න සාමාන්‍යයෙන් පැති නේ අපි කියනවා ෆුල් ස්කැප් එහෙම නැත්නම් විභාග කොළ පැති කොච්චර ප්‍රමාණයක් යනවද කෙනෙකුට මේ වචන 150 සමහර විට මේ ෆුල් ස්කැප් එහෙම නැත්නම් විභාග කොළ එක පැත්තකුත් ඒ වගේම එහා පැත්තේ භාගෙකුත් සමහරක් වෙලාවට යන්න පුළුවන් කෙනෙකුට. තේරෙනවද? එතකොට තව කෙනෙකුට ෆුල් ස්කැප් එකේ පැති දෙකක් යන්න පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. එතකොට ඒක Tamanගේ අත්තකුරු වල ප්‍රමාණය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඒ ගැනත් පැහැදිලි කරගන්න. මෙතන මම අරගෙන තියෙනවා මෙන්න මෙහෙම කියලා. බලන්න. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ 5, 6, 7 යන ප්‍රශ්න වලින් එකක් තෝරාගෙන නේ 5, 6, 7 යන ප්‍රශ්න වලින් එකක් තෝරාගෙන ලකුණු 10ක ਵਿਚාරයක් ලියන්නේ කොහොමද? එහෙම නැත්නම් ලියන්නේ කෙසේද? එහි ආකෘතිය කෙසේ විය යුතුද? දැන් ඕක තමයි අපිට ਵਿਚාර ලියන්නට ඉස්සෙල්ලාම යොමු වෙන ඔයාලට ඇති වෙන පළවෙනිම ගැටලුව. කොහොමද මේ ਵਿਚාරයක් ලියන්නේ? ඒ ආකෘතිය කොහොමද වෙන්නට ඕනේ? දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙම નિયમિત ආකෘතියක් නැහැ. ඔබට අදාළ උදාහරණ ඉදිරිපත් කරමින් ඒ උදාහරණ පැහැදිලි කරමින් ඔබට ලියාගෙන යන්න පුළුවන් කියලා. මම ඒකට එකඟයි. නමුත් ඒ වුණාට දැන් ਵਿਚාරයක් ලියන ඉස්සෙල්ලාම ලියන දරුවෙක් සමහර වෙලාවට එයාට ගැටලුවක් එන්න පුළුවන්. කොයි වගේ තැනකටද උදාහරණ අපි දාන්නට ඕනේ? කොහොමද අපි මේ ਵਿਚාරේ පටන් ගන්නට ඕනේ? ඒ පිළිබඳව යම් කිසි විදියක යම් ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒ නිසා ඕනම දරුවෙකුට මේ හරහා ਵਿਚාරයක් ලියන්නට පුළුවන් වෙන්නට මම මේ විදියට පැහැදිලි කරන්නට හිතුවා. මොකද බොහෝ දෙනා මගෙන් ඉල්ලීමකුත් කළා මේ ਵਿਚාරයක් ලියන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්නට කියලා. ඒ නිසා මම මේ අද දවසේ ඒකට අවස්ථාවක් කරගන්නවා. බලන්න විනාඩි 20ක් 22ක් අතර බොහෝ දුරට ඒ කියන්නේ මේ ලකුණු 10 ਵਿਚාරය. ලකුණු 10 ਵਿਚාරය තමයි සමහරක් වෙලාවට අවාසනාවන්තම ਵਿਚාරය. ඇයි? අර ලකුණු 15 ਵਿਚාර දෙක ලියලා ඉවර වෙනකොට සමහරක් වෙලාවට ඔබට ලකුණු 10 ਵਿਚාරය ලියන්නට වෙලා මදි වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒ නිසා අවාසනාවන්තම ਵਿਚාරයක් තමයි මේ ලකුණු 10 විචාරය. ඇයි අර ලකුණු 15 විචාර දෙක ලියලා ඉවර වෙලා මේක ලියන්න එනකොට සමහරක් වෙලාවට වෙලා මදි. ඒ නිසා ඔබ උපරිම විනාඩි 20ත් 22ත් අතර විනාඩි 25ක් ගියොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වුණාට විනාඩි 20ත් 22ත් අතර ඔබ උපරිම උත්සාහ කරන්නට ඕනේ මේ ලකුණු 10 විචාරය ලියන්න. මේ බලන්න. විභාගයේදී ඔබට ලැබෙන විචාර ප්‍රශ්නයක් ඇසුරෙන් අපි මේ ගැන පැහැදිලි කරගනිමු. හරිනේ? එතකොට ඔයගලන්ට වඩා හොඳට තේරෙයි. හරිද? කොහොමද බලන්න විභාගයේදී ඔබට ලැබෙන විචාර ප්‍රශ්නයක් ඇසුරෙන් අපි මේ ගැන පැහැදිලි කරගනිමු. මෙන්න විචාර ප්‍රශ්නේ අර මෙන්න මේකේ තිබුණු විචාර ප්‍රශ්නේම තමයි මම මේ අරගෙන තියෙන්නේ. එතකොට අපි බලමු. හරිද? හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති බව පාඩම ඇසුරෙන් නිදර්ශන 3ක්වත් ඉදිරිපත් කරමින් විමසන්න.
මෙතන පාඩම මොකද්ද කියලා නැහැ. පාඩම අපි දැනගන්නට ඕනේ මේ කේවට්ට බමුණාගේ චරිතය එන්නේ ගුත්තිල වෙන්නනද පාඩමේ නෙමෙයි සතර කන්මන්ත්‍රණයේ පාඩමේ කියලා අපි දැනගන්නට ඕන. පැහැදිලිද? එතකොට කොහොමද ਵਿਚාරයක් පටන් ගන්න? විචාරයක් පටන් ගන්නේ අපි සාමාන්‍යයෙන් කුඩා හැඳින්වීමක් පුංචි හැඳින්වීමක් අපි කරන්නට ඕනේ ඒ යුගය කතුවරයා කෘතිය තේමාව පිළිබඳව. කුරුණෑගල සාහිත්‍ය අවධියේ සතරණ පණ්ඩිත පරාක්‍රම බාහු රජු දවස 550 ජාතක පොත රචනා වෙලා තියෙන වගේ එහි දීර්ඝතම ජාතකය උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකයේ ප්‍රධාන අරමුණ බෝසතාණන් වහන්සේගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීම. ඔන්න ඔය පුංචි දේ පේලි 4කින් ඉදිරිපත් කරන එක සුදුසුයි. එහෙම නැතුව ජාතක කතා පොත පාදක කරගෙන රචනා වෙලා තියෙන වෙනත් කෘති ඊට පස්සේ මේ මෙහෙමයි අරමයි මෙහෙමයි කිසි දෙයක් වැල් වට අරන් එපා. ඒවා ලිව්වයි කියලා ඒක ලකුණු ලැබෙන්නෙත් නැහැ. කොටිම මේ ඔබ මේ අපි මේ ਵਿਚාරය මම මේ කොටු ගහලා තියෙන්නේ ඒ ਵਿਚාරය ඒ ਵਿਚාර කියන්නේ කොහොමද මේ ਵਿਚාරය ඔබ ලියන්නට ඕනේ කියලයි. හරිද? එතනදී මේ කවදාවත් මතක තියාගන්න මේ හැඳින්වීම විස්තරාත්මකව ලිව්වා කියලා ඔබට ලකුණක් දශමයක්වත් ලැබෙන්නේ නැහැ ලකුණු. ඒ නිසා පේලි 4කින් වගේ බොහොම කෙටියෙන් මේ හඳුන්වා දීම කරන්න. තේරෙනවද? මෙන්න මෙතන මම පැහැදිලි කරලා තියෙනවා. මෙතන මේට උපරිම පේලි 4ක් පමණ හොඳටම ඇති. අනම් මනම් වැල් වට අරන් ලියන්න එපා. මේ හැඳින්වීම කොච්චර ලිව්වත් අමුතුවෙන් ලකුණු ලැබෙන්නේ නැහැ. Taman ලියන්නේ මොන පාඩමට අදාළවද කියලා ළමයාට අවබෝධයක් තියෙනවද කියලා බලනවා එච්චරයි. ඒ කියන්නේ ළමයා මේ ਵਿਚාරේ ලියන්නේ අවබෝධයකින්ද? යුගය කතුවරයා කෘතිය ඒවා පටලෝලා නම් අන්න ඔබට ලකුණු අඩු වෙයි. නමුත් ලකුණක් ලැබෙන්නේ නැහැ. මේකට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒකට ඔබට වෙන් කරන්න පුළුවන් විනාඩි 2ක්. මම මේ කොටු ගහලා තියෙන්නේ ඔබ ਵਿਚාරේ ලියන්න ඕනේ කොටු ගහලා නෙමෙයි. ඒක ඔබට තේරෙනවනේ. මම මේ පාට කරලා තියෙන විදිහට ඔබ ਵਿਚාරේ පාට කරන්නේ. ඒක ඔබට තේරෙනවනේ. මම මේ ඔබට මේක රසවත්ව ඉදිරිපත් කරන්න මේ විදිහට පාට කරලා තියෙන්නේ. ඒ වගේම මම මේ කොටු ගහලා තියෙන්නේ ඔබට පුළුවන් ඒ විදිහට ඡේද බෙදන්න. පැහැදිලිද? බලන්න. විචාරයේ ඔන්න දැන් ඊළඟ ඡේදය. විචාරයේ මාතෘකාවට අදාළව පළමු උදාහරණ අවස්ථාව හඳුන්වා දෙන්න. අපි යමුකෝ පොඩ්ඩක් මේකට අදාළ ආදර්ශ විචාරයත් එක්ක සාකච්ඡා කරමුකෝ. මෙන්න තියෙනවා ආදර්ශ විචාරය. හරිද? ආදර්ශ විචාරය මෙන්න තියෙනවා. දැන් අපි මේකේ කතා කරානේ මේ යුගය කතුවරයා කෘතිය තේමාව ඉතා කෙටියෙන් හඳුන්වා දෙමින් විචාර මාතෘකාවට පිවිසීම කියලා. එතකොට මෙන්න විචාර මාතෘකාවට පිවිසිලා තියෙන විදිහ. ඔන්න බලන්න. කුරුණෑගල සාහිත්‍ය අවධියට අයත් 550 ජාතක පොත පාලි ජාතකට්ට කතා ඇසුරෙන් රචනා වූවකි. එහි ඇති දීර්ඝතම ජාතකය වූ උම්මග්ග ජාතකයෙන් හෙළිවන්නේ මහබෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාවයි. මහෞෂධ පඬිතුමන් යනු මෙහි බෝසත් චරිතය වන අතර තමන් සේවය කළ රජුන් වහා එම රාජ්‍යය සතුරු රජකුගෙන් බේරා ගැනීමට කටයුතු කිරීම උම්මග්ග ජාතකයේ ප්‍රධාන කතා වස්තුවයි. මූලිකව හඳුන්වා දීම කරලා තියෙනවා පේලි 4කින්. ඊට පස්සේ අපට කියනවා විචාරයේ මාතෘකාවට අදාළව පළමු උදාහරණ අවස්ථාව හඳුන්වා දෙන්න. ඒ කියන්නේ විචාරයේ මාතෘකාව මොකද්ද? නැවත ඔන්න අපි විචාරයේ මාතෘකාව දිහා බලනවා. හාස්‍යයෙන් හා උපහාසයෙන් යුතුව කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කරලා තියෙන බවනේ අපට කියන්න තියෙන්නේ. එහෙනම් ඔන්න දැන් අපි පළවෙනි උදාහරණයට ප්‍රවිෂ්ඨය ලබා ගන්නවා. පළවෙනි උදාහරණයට අපි පිවිසෙනවා. කොහොමද පළවෙනි උදාහරණයට අපි පිවිසෙන්නේ? මෙන්න අපිට කියලා තියෙන්නේ ඒකයි කරන්න කියලා. මේකයි අපිට කියලා තියෙන්නේ ඒක කරන්න කියලා. අපි බලමු කොහොමද කරලා තියෙන්නේ කියලා. බලන්න. ජාතක කතාවට අනුව මහෞෂධ පඬිතුමන් තම සේවය සැලසූ වේදේහ රජුගේ සතුරු රජු වූයේ චූලනී බ්‍රහ්මදත්තයන්ය. උත්තර පංචාල නුවර රජකම් කළ ඔහුගේ පුරෝහිත බමුණා වූයේ කේවට්ට ආචාරීන්ය. ජාතක කතාකරු බ්‍රාහ්මණ වංශික කේවට්ටයන්ගේ චරිතය හාස්‍ය හා උපහාසයේ ඉස්මතු වන පරිද්දෙන් ගෙනහැර දක්වා ඇත්තේ ඉන්දියාවේ ප්‍රබලව පැවති බමුණු මතයටද අභියෝග කරමිනි. ඔන්න අපි ਵਿਚාරයට පිවිසුණා. කේවට්ටයාගේ චරිතය පිළිබඳව අපි කතා කළා.
හාස්‍ය හා උපහාස ඉස්මතු වන පරිද්දෙන් ගෙනහැර දක්වලා තියෙනවයි කියලා කිව්වා. බමුණු මතයට පවා අභියෝගයට ලක් කරමින් බමුණු මතයේ පවා අභියෝගයකට ලක් කරමින් ඉදිරිපත් කරලා තියෙනවා කියලා ඔන්න අපි අවස්ථාවක් හදාගත්තා පළවෙනි උදාහරණයට. හරිද? පළවෙනි උදාහරණයට අපි අවස්ථාවක් හදාගත්තා. මෙන්න ඊට පස්සේ ටිකක් තද කහපාටින් මම දක්වලා තියෙනවා පළමු උදාහරණ අවස්ථාව අදාළ උපුටා ගැනීම ඉදිරිපත් කරන්න. තේරුණාද? මේ පළමු උදාහරණ අවස්ථාවට අදාළව මේ අදාළ උපුටා ගැනීම ඉදිරිපත් කරන්නට ඕනේ. බලන්න මෙතන වරහන් තුල මෙතන කියලා තියෙනවා උද්දෘත පාඨ යොදමි. උද්දෘත පාඨ ලකුණ කියන්නේ මොකක්ද කියලා දන්නවනේ? යුගල උඩුකමා කියලා කියන්නේ. උපුටා ගැනීම නම් මතකයෙන් ලියන්නට වෙනවා. හදලා ලියන්න බෑ. සමහර ළමයි ඉන්නවා හදලා ලියන. හදලා ලිව්වොත් ලකුණු ලැබෙන්නේ නැත. ඒකට ඔබට ලකුණු එකක් ලැබෙනවා. උපරිම කාලය විනාඩි 2යි. මේකත් මම පැත්තකින් ලියලා තියෙනවා ඔබට ලැබෙන කාලය. හරිද? එතකොට ලකුණු 1යි. ඔන්න පළමු උදාහරණ උපුටා ගැනීම අපි ලියනවා මතකයෙන්. කොහොමද ලියන්නේ? මේ බලන්න. ගිරා පෝතකයෝ ඒ මන්ත්‍රණය අසා නිමවා. ඒ කියන්නේ හාස්‍ය රසය ඉස්මතු වෙන තැනක්නේ. කේවට්ටයාගේ හිස මතට කට තුලට වර්චස් පිටක් හෙලීම මේ කේවට්ට බමුණාගේ චරිතය හාස්‍ය හා උපහාසය ඉස්මතු වෙන පරිදි ඉදිරිපත් කර තිබීමට කදිම නිදසුණක්. ඒ නිසා එම උපුටා ගැනීම අපි ලියනවා. ඒ උපුටා ගැනීම උද්ෘතය ලියද්දී මම කරලා තියෙනවා එක්තරා වෙනසක්. ඒ තමයි මම මේ උපුටා ගැනීම ලියන්නේ මෙන්න මේ මාජින් ලයින් එකෙන් ඇතුළට කරලා මේ. ඒ වගේම පිටුවේ අවසානයේට වෙනකන් යන්නේ නැහැ. දෙපැත්තෙන්ම අඩු කරලා තමයි මම ඒක ලියලා තියෙන්නේ. එතකොට අර බලන ගුරුවරයාට ඒක පැහැදිලි වැහැට යොමු වෙනවා. දැන් සමහර දරුවෝ අහනවා සර් අපි ਵਿਚාරේ මේ අර විස්තර කිරීම නිල් පාටින් ලියලා උදාහරණ උපුටා ගැනීම මෙන්න මේවා කළු පෑනෙන් ලියන්නද? ඔබේ පොතේ එහෙම ලිව්වට ප්‍රශ්නයක් නෑ. විභාගෙදි පෑන් මාරු කර කර ලියන්න යන්න එපා. ඒකත් ඔබට අතිරේක කාලයේ වැයවීමක්. නිල් නම් නිල් ලියන්න, කළු නම් කළු ලියන්න. උද්ෘත ලියද්දී, ඒ කියන්නේ උපුටා ගැනීම ලියද්දී මේ උපුටා ගැනීමේ උද්ෘත පාට ලකුණ යොදලා පෙන්නන්න. ඒ වගේම උපුටා ගැනීම ලියද්දී දෙපසින් අඩු කරලා ලියන්න. එතකොට ඔබට ඒක ගුරුවරයාට හොඳට ඇහැට ඒක යොමු වෙනවා. හරිනේ? ගිරා පෝතකයෝ ඒ මන්ත්‍රණය අසා නිමවා උන් දෙන්නා මන්ත්‍රණය කොට අන්තයේදී සාල් එක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙලා හිමෙක් දැයි කටදල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයෙහි නැවත වර්චස් පිටක් හෙලා ක්‍රීන් යන අනුකරණයෙන් හඬමින් පොළත්තෙන් උඩ නැගි. පැහැදිලිවම කේවට්ටයාගේ චරිතය හාස්‍යයට උපහාසයට ලක් කිරීම. කේවට්ටයා කියලා කියන්නේ බමුණෙක්, බ්‍රහ්මණෙක්. මහෞෂධ පඬිතුමා ක්ෂත්‍රීය වංශික ගොවි කුලයේ ක්ෂත්‍රීය වංශික මහෞෂධ පඬිතුමාගේ හුරතලයට ඇති කරන ගිරවා බමුණාගේ හිස මතට පැහැරීම කියලා කියන්නේ ඒක තද බල අපහාසයක්. බමුණාගේ මුඛයට අසූචි පිටක් හෙලීම තද බල අපහාසයක් එක්තරා විදිහකින්. හරිද? ඊට පස්සේ ඔන්න උදාහරණේ අපි උපුටා ගැනීම ඉදිරිපත් කරයින් පස්සේ අපි මොකද කරන්නට ඕනේ? බලන්න. එම උපුටා ගැනීම විචාර මාතෘකාවට අදාළව පැහැදිලි කරන්නට ඕනේ. ඒ කියන්නේ මේ උපුටා ගැනීමේ තේරුම ලිවීම නෙමෙයි. දැන් සමහර ළමයි හිතනවා උපුටා ගැනීම උද්ෘත පාඨ ලකුණ සහිතව උපුටා ගැනීම ලියලා අපි කරන්නට ඕනේ ඊට පස්සේ ඒකේ තේරුම ලියන එකයි කියලා. නෑ. අපි කරන්නට ඕනේ ඒ උපුටා ගැනීම අපිට ලියන්න තියෙන අපි ලියන ਵਿਚාරයට අදාළව අපි පැහැදිලි කිරීම කරන්නට ඕනේ. පැහැදිලිද? අදාළව අපි පැහැදිලි කිරීම කරන්නට ඕනේ. බලන්න. මෙන්න පැහැදිලි කරනවා. කේවට්ට බමුණා තම සතර කන් මන්ත්‍රණය නම් උපාය බ්‍රහ්මදත්ත රජුහට සැලකර සිටින්නේ රජු සමග පමණක් උයන මැදට ගොස් තම මුඛය වෙතට රජ්ජුරුවන්ගේ කන නමා ගැනීමෙනුත් පසුවය. එහෙත් කෙතරම් රහසිගතව මන්ත්‍රණය සිදු කළායයි කේවට්ටයන් සිතුවද ඒ සියලු කතාබහ මහෞෂධ පඬිතුමන්ගේ ගිරාපෝතකයන් විසින් අසන ලද බව දැක්වීමෙන් කේවට්ටයන්ගේ පළමු උපායම පළමු අවස්ථාවේදීම අසාර්ථක වූ බව උපහාස රසයෙන් යුතුව දක්වා ඇත. එතකොට අර මේ ඉදිරිපත් කරපු මේ උපුටා ගැනීම අපි ඔන්න පැහැදිලි කිරීමක් කළා. හරිද? තේරුණාද? ඊට පස්සේ බලන්න. විචාරයේ මාතෘකාවට අදාළව දෙවෙනි උදාහරණ අවස්ථාව හඳුන්වා දෙන්න. දෙවෙනි උදාහරණ අවස්ථාව හඳුන්වා දෙන්න කියලා කියන. බලන්න. අපි යනවා දෙවෙනි උදාහරණ අවස්ථාව අපි හඳුන්වා දීමක් කරනවා. බලන්න.
ජාතක කතා කරු පවා අවස්ථා කිහිපයකදීම කේවට්ටයන්ව හඳුන්වා දෙන්නේ අඥාන වූ මහලු බමුණු ඉතා අලජ්ජී වූ දුෂ්ට වූ කේවට්ටයා ආදී යෙදුම් වලින්. එතනක් තියෙනවනේ උපහාසය. මියුළු නුවර යටත් කර ගැනීමට අවසාන වශයෙන් කේවට්ටයා යෙදූ ධර්ම යුද්ධේ නම් උපායද කේවට්ටයාගේම වස්තු තණ්හාව නිසා අසාර්ථක වී ගියේය. මහා ඖෂධ පඬිතුමා පැමිණෙන තෙක් කේවට්ටයා ධර්ම යුද්ධ මණ්ඩපයේහි නොයිවසිල්ලෙන් බලා සිටි අයුරු ජාතක කතා කරු දක්වන්නේ හාස්‍ය රසය මැනවින් ඉස්මතු කරවෙමිනි. ඔන්න අපි දෙවැනි උදාහරණයට පුංචි හඳුන්වා දීමක් කරනවා. පැහැදිලිද? ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ කියන එක අපිට බලන්න නැතුවම කියන්න පුළුවන්. දෙවෙනි උපුටා ගැනීම ඉදිරිපත් කිරීම. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ බලන්න මේ තියෙන්නේ දෙවෙනි උදාහරණ අවස්ථාව අදාළ උපුටා ගැනීම ඉදිරිපත් කරන්න. හරිද? බලන්න. උද්දෘත පාඨ යොදමින් නැවතත් මෙතන කියලා තියෙනවා උපුටා ගැනීම මතකයෙන් ලියන්න වෙනවා. හදලා ලියන්නට බෑ. ඒක නැවත නැවතත් මම මතක් කරලා තියෙනවා. හරිද? බලමු. මේ තියෙන්නේ ඒක. තද නිල් පාටි. එසේම නිවට වූ කේවට්ටයා නැගෙනහිර දිශාව බලබලා කල්යේනුයි කියා සිටියේය. කේවට්ටයෝද මහ ඖෂධ පඬිතයන් දැන්නෙති මහබෝ සතානන් වහන්සේ වඩනා පෙරමග කර ඔසවා බලාගෙන සිටීමෙන් කොක්කරක්සේ දික් වූ කර ඇති වූහ. ඔන්න උපුටා ගැනීම දුන්නා. උද්ෘතය ලබා දුන්නා. උදාහරණ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දෙවනි උදාහරණ උපුටා ගැනීම අපි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා. ඒක නේද අපිට කරන්න තියෙන්නේ බලන්න මෙතන. එම දෙවැනි උපුටා ගැනීම විචාර මාතෘකාවට අදාළව පැහැදිලි කරන්න. බලන්න පැහැදිලි කරලා තියෙන විදිහ. කේවට්ටයන්ගේ ගෙල කොකෙකුගේ ගෙලක්සේ දික් වූ අයුරු පැවසීම හාස්‍යයෙන් දෙන්නකි. කතාව ආරම්භයේදී ඥානවන්ත මුහුකුරා ගිය දැනුමෙන් යුතු කේවට්ටයන් අවසානයේදී පහත් තත්වයට ඇද වැටීම ජාතක කතාකරු විස්තර කොට දක්වන්නේ සමස්ත බමුණු සමාජයේම උපහාසයට හාස්‍යයට නතු කරමින්. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? තුන්වන විචාර අවස්ථාව හඳුන්වා දීමක් කරනවා. මෙතින් විචාරයේ මාතෘකාවට අදාළව තුන්වැනි උදාහරණ අවස්ථාව හඳුන්වා දෙන්න. පැහැදිලිද? ඒ කියන්නේ තුන්වෙනි උපුටා ගැනීම ඉදිරිපත් කරන්නට පෙර ඒ ගැන පොඩ්ඩක් අපි හඳුන්වා දීමක් කරන්න. බලන්න. තවද මහ ඖෂධ පඬිතුමන් විසින් කේවට්ටයාගේ අතට දෙන ලද අෂ්ටවංක මාණික්කය ඒ නම තමයි විරෝචන අතෙහි රඳවාගත නොහැකිව පඬිතුමන් පාමුල කේවට්ට බමුණු මහල්ලා නැඹුරු වූ අයුරු සිනහ උපදවන සුළුයි. අපිට මැවිලා පේනවනේ මේ නාකි මේ කේවට්ටයා වෙවුල වස්තු තණ්හාවෙන් අර මැණික බිම වැටුනම නේද? එක පාරටම බිමට නැමුණු හැටි. කේවට්ටයා මහ ඖෂධ පඬිතයන්ගෙන් කිසිදා අමතක නොවන පාඩමක් ඉගෙනගත් අයුරු අසන ශ්‍රාවකයාට මුවකට සිනහාවක් නැන් වෙනුවෙන් නිතැතිනි. අනේ අර වයසක මහලු කේවට්ට යා මුහුණ බිම අතුල්ල ගන්නවා රත් වදමලක්සේ. නමුත් එතනදී වේදනාව කේවට්ටයා ලැබපු වේදනාව පවා අපට අමතක වෙනවා. මොකද කේවට්ටයා මතක හිටින පාඩමක් මහ ඖෂධ පඬිතුමාගෙන් ඉගෙනගත් බව සිහිපත් වෙනකොට. ඔන්න ඊට පස්සේ අපි ඉදිරිපත් කරනවා එම පැහැදිලි කිරීමට අදාළව තුන්වෙනි අපේ අවසාන උදාහරණය. තුන්වෙනි අපගේ අවසාන උදාහරණය. බලන්න. තුන්වෙනි උදාහරණ අවස්ථාව අදාළ උපුටා ගැනීම ඉදිරිපත් කරන්න. බලන්න. උද්දෘත පාඨය යොදන්නට ඕනේ. උපුටා ගැනීම මතකයෙන් ලියන්නට ඕනේ. දෙපැත්තෙන් අඩු කරලා ලියන්නට ඕනේ. බලන්න. ඒකටත් ලකුණු එකක් ලැබෙනවා. ඔබට ඒ කියන්නේ උපුටා ගැනීම වලට ලකුණු එක ගානේ ලැබෙන්නේ. මං කලිනුත් ඒක කිව්වා. බලන්න. මා නොවඳුවයි කියා මුකය හා සමග නලල පෙරලා කොරසැඩි බිම උලා රත් වදමලක්සේ ලේ හා පස් හා වකා නුවණ නැත්තව තෝ මාතින් වැඳුම් ගන්නට සිතයිද බොටුව අල්ලාගෙන දමාලූසේ මේ තෙමේ ඉස්බක් පමණ තැන වැටි ගොස් නැගී සිට වැලි පිස පලා ගියේ. අපිට මැවිලා පේනවා කේවට්ටයා උඩින් ගිහිලා වැටෙනවා නේ. ඊට පස්සේ වැලි පිස පලා දුවන හැටි අපිට මැවිලා පේනවා. හරිද? මොකද්ද ඊට පස්සේ අපි කරන්න ඕනේ? මෙන්න මේ උපුටා ගැනීම විචාර මාතෘකාවට අදාළව පැහැදිලි කරන්න ඕනේ. මේ උපුටා ගැනීමෙනුත් අපට පෙන්වා දෙන්නේ හාස්‍ය රසයයි ඒ වගේම උපහාසයයි කියන දේ. පැහැදිලිද? බලන්න. එම තුන්වැනි උපුටා ගැනීම විචාර මාතෘකාවට අදාළව පැහැදිලි කරන්න. බලන්න. ලකුණු 2යි එකට කාලය විනාඩි 2යි. බලන්න. මහ ඖෂධ පඬිතයන් අතින් වැදුම් ගන්නට සිටු කේවට්ටයන්ට අවසානයේදී සිදුවන්නේ
තම මුහුණ සියලු සේනා මැද්දේ කොරසැඩි පොළවෙහි උලා ගන්නටය. ධර්ම යුද්ධයෙන් පෙරදී පලා යන මහා සේනාව පසුපස කේවට්ටයන් ලුහු බැඳ යන ආකාරයත් එහිදී තම නිර්දෝෂී බවට හේතු පුන පුනා දක්වන ආකාරයත් සැබවින්ම හාස්‍ය ජනකය. ඊට පස්සේ දැන් අපි මොකද කරන්න තියෙන්නේ? ලකුණු 10 විචාරයට අපි උදාහරණ උපුටා ගැනීම 3 ඉදිරිපත් කරලා ඒ උදාහරණ උපුටා ගැනීම 3ම විචාර මාතෘකාවට ගැලපෙන පරිදි අපි දැන් පැහැදිලි කරලා විස්තර කරලා ඉවරයි. එහෙනම් අපි අවසන් කරන්නයි අපිට තියෙන විචාරය. කොහොමද අවසන් කරන්නේ? මෙතෙක් අපි කතා කරපු දේ අපි සාරාංශයක් කොට අරගෙන අපි බොහොම කෙටියෙන් සරලව අපි මේ විචාරය අවසන් කරනවා. පැහැදිලිද? බොහොම කෙටියෙන් සරලව අපි මේ විචාරය අවසන් කිරීම අපිට කරන්නට පුළුවන්. හරිද? බලන්න මේ තියෙන ඉහත ඉදිරිපත් කර ඇති උදාහරණ ඇසුරෙන් විචාර මාතෘකාවේ දැක්වෙන කරුණ පැහැදිලි වන බව සඳහන් කරමි. ඒක කියන්නට ඕනේ. මේ 9 බලන කල මේ අනුව බලන කල ඉහත උදාහරණ වලට අදාළව ওই විදිහට අපිට පටන් ගන්න පුළුවන්. අන්නේ ඉදිරිපත් කළා තියෙන උදාහරණ ඇසුරෙන් විචාර මාතෘකාවේ දැක්වෙන කරුණ. ඒ කියන්නේ මොකද්ද මේ විචාර මාතෘකාවේ දැක්වෙන කරුණ? හාස්‍යයෙන් උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය ඉදිරිපත් කරලා තියෙන හැටිනේ. එහෙනම් අපි අවසානයේ කියන්න ඕනේ ඒක එහෙම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක එහෙම ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ දක්වපු උදාහරණ වලිනුත් ඒ බව අපිට පැහැදිලි වෙනවා කියන එකයි අපි කියන්නට ඕන. හරිද? පැහැදිලිද? බලන්න. මේ අනුව බලන කල කේවට්ටයන්ගේ චරිතය ශ්‍රාවක සිත්ති උපහාස රසය හා හාස්‍ය රසය ඇතිවන පරිදි ගෙනහැර පෑමට ජාතක කතාකරු සමත්ව ඇති බව අපට පෙන්වා දිය හැකියි. මේ අනුව බලන කල මේ 9 බලන කල ඔය ආදි වශයෙන් විවිධාකාරයෙන් අපට මේ සඳහා වචන යොදා ගන්නට පුළුවන්. මේ පෙන්වා දිය හැකිය. නැත්නම් අපට විෂද වෙනවා කියලා කියන්නේ විස වෙනවා නෙමෙයි. මේ පැහැදිලි වෙනවා කියන එක අපට ප්‍රත්‍යක්ෂ වේ. අපට ප්‍රතීයමාන වේ. ඒ වගේ ටිකක් ගැඹුරු වචන ඉදිරියට දාගන්න ඉදිරියේදී විචාර සඳහා යොදා ගන්නට පුළුවන්. විචාර ලියලා පුරුදු වෙනකොට. එතකොට මෙන්න ලකුණු 10 විචාරයක් අපි කොහොමද හරියට සකස් කරලා ලියාගන්නේ කියන එක තමයි මෙතනදී පැහැදිලි කළේ. එතකොට මේ විචාර ලියනකොට මේ විදියට කොටු ගහලා ලියන්නේ මම අර ඔබට මෙන්න මේ අර ආකෘතිය සහ ඊට අදාළ විචාරය මේ විදිහට සංසන්දනය කරලා පෙන්වන්නට තමයි මම මේ විදිහට කොටු ගහලා පාට කරලා මේක මේ විදිහට අරගත්තේ. හරිද? ඔබ විචාරය ලියන්නට ඕනේ සම්පූර්ණයෙන්ම ඡේද බෙදලා ලියන්නට ඕනේ. අර උපුටා ගැනීම උද්ෘතයන් දක්වද්දී ඔබ දෙපැත්තෙන් අඩු කරලා උද්ෘත පාට ලකුණු යොදලා උපුටා ගැනීම ලියන්න. එතකොට බලන ගුරුතුමාට ගුරුතුමියට ඒක පැහැදිලිව ඒ උදාහරණ 3 පේනවා. එතකොට එයා ඒ වලට පළවෙනියම හරිය දාලා ලකුණු එක ගානේ දානවා. ඊට පස්සේ ඒවා විස්තර කිරීමට ඔබට ලකුණු තව අවුදුම තරමේ 5ක් 6ක් දුන්නොත් ඔබට ලකුණු 10 විචාරයට ලකුණු 10න් 9ක් 10න් 8ක් ගන්නට බැරි වෙන්නේ නැහැ. හැබැයි નિયમિત උදාහරණ ඔබ ඉදිරිපත් කරන්නටත් පරිස්සම් වෙන්නට ඕන. බලන්න මේ ඉදිරිපත් කරලා තියෙන උද්ෘතයන් උදාහරණ කේවට්ට බමුණාගේ චරිතය හාස්‍යයෙන් උපහාසයෙන් ඉදිරිපත් කරන්නට යොදාගත්ත අවස්ථා තමයි උපුටා ගැනීම හැටියට මම දීලා තියෙන්නේ. පැහැදිලිද? මං හිතනවා ඔබට මේ අද දවසේ අපි මේ කතා කරපු මේ ලකුණු 10 විචාරයක් ලියන්නේ කොහොමද කියන එක පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති. ඒ වගේම පුහුණු වීම ඔබ සතු කාර්යයක්. ලකුණු 10 විචාරයකට කරුණු එකතු කරගෙන ලියලා අපි කියනවා කාල කළමනාකරණය කරගනිමින් එහෙම නැත්නම් ටයිමින් තියලා නේ කොහොමද ලියන්නේ කියන එක අභ්‍යාසවල යෙදිය යුතුයි. ඒකත් පැහැදිලි කරගන්න. හොඳයි. එහෙනම් අපි අද දවසේදී අපි පන්තිය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්, බුදු සරණයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි, සුබ දවසක් වේවා කියලා සෑම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ලකුණු 15 විචාරයක් ලියන්නේ කොහොමද කියලා අපි ආපහු දවසක අපි බලමු. පැහැදිලිනේ? ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.